පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල. ජපානයෙන් බිලියන 5ක මානුෂ්‍ය ආධාර. ගෑස් සිලින්ඩර 50,000ක් බෙදා හැරේ. හරින් සහ මනුෂ්‍යගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවයි. නාමල් CIDයට වඳුරු උණ යුරෝපයේත් පැතිරෙයි. දේශීය සියත. Local news on Theatre. නව කැබිනට් අමාත්‍යවරුන් 9 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ කොළඹ කොටුව පිහිටි ජනාධිපති මන්දිරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල් ද සිල්වා මහතා වරාය නාවක හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා. ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කර ඇත්තේ අධ්‍යාපන කැබිනට් අමාත්‍යවරයා ලෙසයි. කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබෙනවා. සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතායි. මනුෂ්‍ය නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා. නලින් ප්‍රනාන්දු මහතා දිවුරුම් දුන්නේ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙසයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා. වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ රමේෂ් පතිරණ මහතායි. පසුගියදා 4 වෙනිදා කැබිනට් අමාත්‍යවරුන් 9 දෙනෙකු දිවුරුම් දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යලි බලාත්මක කිරීමේ පොරොන්දුව මත තමන් ආණ්ඩුවට එක් වූ බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්. හොඳට මතක තියාගන්න. සංසුන් මූදක කවදාවත් දක්ෂ නැවියෝ බිහි කරන්නේ නැහැ. කුණාටුවක තමයි දක්ෂ නැවියෙක්ගේ වැඩ පෙන්වන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ ආර්ථික කුණාටුවක්. මේ වෙලාවේ අපි මේ නැවේ කපිතාන් නම් හොඳ කපිතාන් කෙනෙක් නම් අපිව අරන් යන්න ඕනේ මේ කුණාටුවෙන් එළියට. අපි දෙන්නව රනිල් වික්‍රමසිංහ මහත්තයා විශ්වාස කරලා හරි මේ දෙක දුන්නේ අපිටත් අපේ වැඩ පෙන්නන. අපි මාස 3ක් මේක උත්සාහ කරනවා. ඒ මාස 3 ඇතුළතදී අපිට තේරෙනවා නම් බැසිල් රාජපක්ෂ කකුලෙන් අදිනවා මේ ආණ්ඩුවට යන්න දෙන්නේ නැහැ. එහෙම කියලා තේරෙනවා නම් අපිව සජිබේ ගත්තත් එකයි නැතත් එකයි අපි සුවාදිනවා. හැබැයි මේක කරේ අපි හෘද සාක්ෂියත් එක්ක සටන් කරලා. 19 අපිට අනිවාර්යෙන් ගේනවා කියපු නිසා තමයි අද අපි දිවුරුම් දුන්නේ. මතක තියාගන්න. හරින් ප්‍රනාන්දු සහ මනුෂ්‍ය නානායක්කාර යන මහත්වරුන්ගේ සමගි ජනබලවේග පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ආණ්ඩුවේ තනතුරු භාර ගැනීම සම්බන්ධයෙන් විනය පියවර ගන්නා බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රකාශ කළේ. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින්. මේ වෙනකොට මේ වර්තමාන ආණ්ඩුව ශක්තිමත් ඉදිරියට ගෙන යාම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළු ස්වාධීන වෙච්ච මන්ත්‍රීවරුත් ඒක හොඳින් තේරුම් අරගෙන එකම සමගියෙන් මේ රට ඉදිරියට ගෙන යාම සඳහා මේ වෙනකොට අමාත්‍ය මණ්ඩලය සමග එකතු වෙලා කියන එක මම මේ වෙලාවේදී මතක් කරන්න කැමතියි. ඒක ඉතාම රට වෙනුවෙන් ධනාත්මක ප්‍රවේශයක් කියන එක, රටේ ජනතාව වෙනුවෙන් ධනාත්මක ප්‍රවේශයක් කියන එක මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ආණ්ඩුවට එකතු වීම සමගි ජන බලවේගයේ සමගි සද්ධානයේ ප්‍රතිපත්තිය නෙවෙයි. අපි තීරණයක් ගත්තා ආණ්ඩුවට එක්කව වෙන්නේ නැතුව විපක්ෂයේ ඉඳලා ධනාත්මක ප්‍රතිචාරයක් දෙන්න. ඒක අපේ පක්ෂ ናයකතුමා දැන්ටමත් ලිඛිතව ඒ වගේම අවශ්‍ය ආකාරයට උදව් කිරීමට ස්පිතාල වලට අවශ්‍ය බෙහෙත් ලබා දීමට පොරොන්දු වෙලා තියෙනවා. හැබැයි මේ අස්වෙච්ච අයට මම කියන්න කැමතියි විපක්ෂ නායකතුමාගේ අවසරය ඇතිව ඒ අයට විරුද්ධව විද්‍යානුකූල පියවර ගන්නවයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ ඇමති ධුර භාර ගැනීම පක්ෂයේ තීරණයට පටහැනි බව පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින්. අපි පක්ෂයක් විදිහට සහයෝගය දීම තමයි අපි කරන්නේ. අද උදේ අපේ മന്ത്രിවරු කිහිප දෙනෙක් දිවුරුම් දුන්නා ඇමතිවරු විදිහට. ඒක අපේ පක්ෂ තීන්දුවට පටහැනිවයි කළේ. විශේෂයෙන්ම අපි ඇමතිකම් ගැනීම පිළිබඳව තීරණයක් ගත්තේ නැහැ. පක්ෂයේ මධ්‍යම කාර්ය සභාව තීන්දුව කළේ රජයට අපි අවශ්‍ය සහයෝගය දෙමු. පාර්ලිමේන්තුවේදී ඡන්ද දෙන්න ඕන නම් ඒ ඡන්ද පාවිච්චි කරමු. නමුත් අමාත්‍ය ධූර තනතුරු ගැනීම අවශ්‍ය නැහැ කියන එකයි. නව අමාත්‍යවරුන් පත්වීම සම්බන්ධයෙන් ජනතාව දැක්වූයේ මෙවන් අදහසක්.
බොරුවට මූණ ටික වෙනස් කරලා හොරා කන්න ගසා කන්න තමයි ඒගොල්ලෝ මේ සූදානම් වෙන්නේ. ඒක මේ ජනතාව හොඳින් තේරුම් අරන් ඉන්නේ. තවත් මේ දේවල් කරලා ජනතාව රවට්ටන්න බෑ. කොහොම ඇයිලා ගල්ලොරුනේ. මේ පැත්තට ඉන්න ඔක්කොම ගල්ලොරු. අලුතෙන් ආපු හොඳ එම නෑනේ. ඒකෙම ඉන්න කට්ටියනේ පැත්තට ඉන්නේ. අලුත් කට්ටියක් ඇවිල්ලා නෑනේ. කෑ ගහපු කට්ටියට ඇමතිකම් හම්බෙලා තියෙනවා. දැන් මනුෂ්‍ය නානායකකාර පොඩ්ඩක් කෑ ගහගෙන මෙන් බෑලා කියලා ආවා. දැන් එයාලට ඇමතිකම් දෙකක් දුන්නේ නැති. ඉතින් ඒක එතනින් යටපත්. බලමු කවුරුපත් වුණත් අපේ හිත තමයි ඉතින් වැදගත් වෙන්නේ නේ. අපි හිතමු අපේ රට ගැන. මේක මගේ රට. අපි තරුණයන් විශ්යට අපි එක්ක වුණොත් අපිට මේ රට අනිවාර්යෙන් ගොඩ දාගන්න පුළුවන්. ඉන්ධන පිරවුම්හල් 700කට පෙට්‍රල් බෙදා හැරීම සිදු කර තිබෙනවා. ලංකා khනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම් ශාන්ත ද සිල්වා මහතා සඳහන් කළේ හෙටත් පෙට්‍රල් බෙදා හැරීම සිදු කරන බවයි. ඊයේ මධ්‍යම රාත්‍රී සිටම ආරම්භ කර සාමාන්‍ය කටයුතු කරන සාමාන්‍ය දිනකට මෙට්‍රික් ටන් 4000ක විතර අවශ්‍ය වෙනවා. ඒ ප්‍රමාණය අද දවස තුලත් මම හිතන්නේ ඉන්ධන පිරවුම්හල් තුල ලබා දෙන්න හැකියාව ලැබේ. හෙට දිනේ ධාවනය කරනවා. මම හිතන්නේ ඉරිදා දිනේ වැඩ කරා. පෙට්‍රල් නෞකාව නිදහස් කර ගැනීමට අදාළ ගෙවීම් සිදු කර ඇති බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ මහතා ප්‍රකාශ කළා. ඩොලර් මිලියන 33ක් ඒ සඳහා ගෙවීම් කර ඇති බවයි ඔහු සඳහන් කළේ. ඉදිරි දින කිහිපයේදී නෞකාවෙන් ඉන්ධන ලබා ගැනීමට හැකිවනු ඇති බවට අපේක්ෂා කරන බවයි ඔහු පැවසුවේ. අදාළ සමාගමට ශ්‍රී ලංකාවෙන් ගෙවීමට නියමිත හිඟ මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 48ක්. එම නෞකාව තුළ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3100ක් පවතින අතර එහි තිබෙන ඔක්ටේන් 95 පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7000ක්. වහාම ක්‍රියාත්මක වන පරිදි IOC ඉන්ධන පිරවුම්හල් වලින් වාහනවලට පමණක් ඉන්ධන නිකුත් කරන බව නිවේදනය කර තිබෙනවා. IOC සමාගම දැනුම් දී ඇත්තේ කෑන් හා බෝතල් වලට ඉන්ධන නිකුත් නොකරන බවයි. ඉන්ධන ලබා ගැනීම සඳහා දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව අදත් දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි සියත ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවේ. ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පවසනවා. ඔහු පැවසුවේ තම ප්‍රදේශයේ අලෙවි නියෝජිතයාගෙන් ගෑස් ලබා දෙන ප්‍රමාණය සහ දිනය පිළිබඳ දැනගත හැකි බවයි. ගෑස් සිලින්ඩර 50,000ක් අද දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කර තිබෙනවා. හෙට සිට ගෑස් සිලින්ඩර 80,000ක් පමණ දිවයින පුරා බෙදා හැරීමට සැලසුම් කර තිබෙනවා. තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3900ක නැවක් දිවයිනට ළඟාවීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවේ. මෙට්‍රික් ටොන් 3900ක නැවක් ඊයේ දවසේ ආවා. ඒ නැව අපි බලාපොරොත්තු වෙනවා අපේ CBM එකට ගහලා ඉවරලා නල මාර්ගෙන් බාණ්ඩ මුහුදේ තත්ත්වයේ යථාර්ථයටපත් වෙගෙන එන හින්දා වෙළඳ පොලේ ලක්ෂ 35ක වගේ හිඟයක් තියෙන හින්දා මේ 80000 ගානේ බෙදා හැරීමෙන් වෙළඳ පොලේ හිඟේ එකපාරට ඉවර වෙන්නේ නැහැ. ඒකින්ද අපි පාරිභෝගික මහජනතාවට කියන්නේ පොලින් වල රැඳී සිටීම අවම කරන්න. ලබන සතිය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 7000කින් සමන්විත නෞකා දෙකක් කොළඹ වරායට ළඟාවීමට නියමිතයි. එම නෞකාවලට අද ඇමරිකානු ඩොලර් මිලියන 7ක මුදලක් ගෙවීමට සැලසුම් කර ඇති බවයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවේ. ඉන්දිය ණය පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 120ක ගෑස් ආනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ යටතේ මාස 3ක් සඳහා අවශ්‍ය ගෑස් ලබා ගැනීමට නියමිතයි. ගෑස් මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 80ක මුදලක් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 3ක මානුෂ්‍ය ආධාර ලබා දීමට ජපානයේ තීරණය කර තිබෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ 25ක් ලබා ගැනීමට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ආධාරයක් ලබා දෙන බවයි ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ. ගැබිනි මව්වරුන් 53,000ක් හා දරුවන් 1,22,000ක් ඇතුළුව ඉන් සහන හිමිවන පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 1.2ක්. එම ඖෂධ ඉදිරි මාස 2ක කාලය තුළ ලබා දීමට නියමිතයි. ලෝක ආහාර වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා ගැනීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක මානුෂ්‍ය ආධාර ලබා දී තිබෙනවා. එම මුදල් ලබා දී ඇත්තේ ග්‍රාමීය පවුල් 15,000ක් සහ පාසල් සිසුන් 3,80,000කට මාස 3කට අවශ්‍ය සහල් හා පරිප්පු ඇතුළු ආහාර ලබා ගැනීම වෙනුවෙන්. 70 වසරක ශ්‍රී ලංකා ජපාන සම්බන්ධතා මත ශ්‍රී ලංකා රජය හා ජනතාව මුහුණ දී සිටින දුෂ්කරතා මගහරවා ගැනීමට මෙම ආධාර උපකාර වන ඇති බවයි ජපාන තානාපති කාර්යාලය සඳහන් කළේ. මේ අතර ඉන්දියාවෙන් මෙරටට ඇමරිකානු ඩොලර් බිලියන 2ක මානුෂ්‍ය ආධාර ලබා දීමට තීරණය කර තිබෙනවා. එය ලබන 22 වෙනිදා දිවයිනට ළඟාවීමට නියමිතයි. සහල් මෙට්‍රික් ටොන් 9,000ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 50ක් සහ ඖෂධ මෙට්‍රික් ටොන් 25ක් එහි අඩංගු බවයි ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.
මීට පෙර සහල් මෙට්‍රික් ටොන් 40,000ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 500ක් සහ ඖෂධ තොගයක් ඉන්දියාව විසින් මෙරටට ලබා දුන්නා. එහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 5.5ක්. රටේ පවතින තත්ත්වයට සාමාන්‍ය පුරවැසියාගේ සිට වගකීම භාරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින්. අපි නම් එන්නේ නැහැ මේ පැත්ත පළාතවත් ඊට පස්සේ. දේශපාලකයෝ 225 දෙනා විතරක් කරපු දෙයක් නෙවෙයි. මේ රටේ හැම මිනිස්සුම වගේ කියන්නට ඕන. තමන්ගේ රස්සාව කරනවද? තමන් ගන්න පඩියට යුතුයකමක් ඉෂ්ට කරනවද? දැන් මේ බොරුව කරලා ලකුණු දාගෙන එකිනෙකාට ඇඟිල්ල දික් කර කර කොහෙටද අපි මේ රට අරගෙන යන්නේ? කොහෙටද අපි මේ රට අරගෙන යන්නේ ගරු කතානායකතුමනි? ඕවා දෙනු පරහට තමුන් සම්මතයේ සිට හැම දෙනාටම අපි ඉල්ලා සිටිනවා. තමන්ගේ යුතුයකම ඉෂ්ට කරනවද? තමන් දේශපාලනයෙන් සමුගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවේ. දශක 4කට වඩා වැඩි කාලයක් සිනමාව පෝෂණය කරපු මම උපයාගත්තේ මුදල් වලට වඩා මගේ සම්මාන ටික මම මේ ජාතික සම්මාන 30-40කින් ලබාගත්ත කෙනෙක්, ජාත්‍යන්තර සම්මාන ලබාගත්ත කෙනෙක්. මගේ සම්මාන ටික පොළොවේ ගහලා කුඩු කරලා ගියයි. මට ඒව කවදාවත් මේ ජීවිතේදී ආයෙ ගන්න හම්බෙන්නේ නැහැ. මද ගෙදරකට ගියත් හැංගිලා මිනිස්සෙගේ අතේ රුපියල් 5000ක් තිබු ගෑණි මම මේ දේශපාලනයෙන් මම මොනවා ගන්නද? මං හිතන්නේ මම දේශපාලනයෙන් සමුගත යුතුයි කියලා. තව දුරටත් ජනතාව මේ විදිහට කටයුතු කරද්දී අපි කොහොමද දේශපාලනය ඉදිරියට කරගෙන යන්නේ? කලහකාරී සිද්ධියට ආණ්ඩුවේ ඇතැම් දේශපාලඥයින් වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා. අවුරුදු 30ක යුද්ධයක් අවසන් කරලා මේ රටට සාමය උදා කරලා මේ රටේ මහා දවන්ත පරිවර්තනයක් මේ රටට නව යුගයක් බිහි කරපු ඒ ගෞරවනීය නායකයෙක්ගේ සමු ගැනීම ඒ ගෞරවනීයම නායකයෙක්ගේ සමු ගැනීම අපේම හිටපු අදෘශ්‍යමාන බලවේගයක් විසින් මේ උද්දච්චකමට මේ බලලෝභීකමට එතුමට ගෞරවාන්විතව සමුගන්න තිබ්බ එක වෙනස් කරලා මේ අවාසනාවන්ත තැනට එතුමාව ගෙනියන්න කටයුතු කරා. ඒ පිළිබඳ අපි ඉන්නේ දැඩි කලකිරීමකින්. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී පළනි දිගම්බරන් මහතා අපේ පත්තේ කට්ටිය පුනා කිව්වා ගෝඨාභය රාජපක්ෂ ෆේල් ඕම් කියලා කිව්වා. අද ලැජ්ජනතෝ කියලා මේ පතෙන්ද කියලා ෆේල් වෙච්ච සර්ගේ මතේම ගන්නවා. කත්තා ඒ වගේ ඕම් කියලා ඒගේ ගෙදර කියලා එමෙදිකම කත්තා. මන් දන්නේ මේක මොකද්ද කියලා. මොකද ලැජ්ජා දැන් කියනවා නියෝජකත්වමනේ මට මොකද ඉලාඩි දෙන්න 225ම එපා කියනවා. මේ පට්ටෝරු කියලා කියනවා එළියෙන්දලා. ඒක ඇත්ත කතාව. දැන් රටවණු ගියේ නෑ. ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සිටින ආණ්ඩුවක කිසිදු තනතුරක් බාර නොගන්නා බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ. අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීතුමා පෙරේද 18 වෙනිදා හවස මේ පාර්ලිමේන්තුවේ කියනවා 450ක් අත්අඩංගුවට ගත්තා 150ක් ජනතා විමුක්ති පෙරමුණේ පොලිස් ප්‍රතිපරයා එතුමාට කිව්වා කියලා. පට්ටපල් අමූලික බොරුවක්. මන්තුමා ඔයාගේ ප්‍රාදේශ සභා අපේක්ෂකයා මගේ ගෙදර ගෙඩියන්න ඇවිල්ලා අත්අඩංගුවට අරන් තියනවා. ඒ වගේම ඔයාලා ප්‍රදේශයේ සංවිධායකයා අත්අඩංගුවට අරන් තියනවා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ අය ගත්තයාගෙන් 7 දෙනාගෙන් 4 දෙනෙක් ජනතා විමුක්ති පෙරමුණේ දැන් එලා බොරු කියන බා ගිනි තියලා මිනිස්සු මරලා තමුගේ සමාජිකයා සුද්ධ කරන්න එපා. ජනතා විමුක්ති පෙරමුණේ ගෝණි මෙන්න තියෙනවා පින්තූරේ මේ වීරසිංහත් එක්ක කරටක් දාගෙන යන්නේ රජිත් හරිපාල මෙන්න තියෙනවා පින්තූරේ නිල් පාට තොප්පිය දාගෙන යන්නේ ඒ කවුද කරටට දාගෙන එන්නේ නුවර ඉඳන් කොළඹට පයින් යද්දි විමල් වීරවංශ සමත්තුමාට සහායක දුන්නේ ඒ වෙලාවේ බලෙන් ගිහලා මගේ කරට අත දාලා ෆොටෝ එකක් ගත්තේ ඒවා පෙන්නලා 2.50 වඩා කතා කියන්න එපා ඉනි තියලා මිනි මරලා ගෝණි බිල්ලු දැන් පොහොට්ටුව සම්බන්ධනොත් චෝදනාවක් ඉදිරිපත් වුණා ඒ අපි බාර දුන්නා ඉතින් මෙතුමන්ලට පුළුවන් මෙතුමන්ලාගේ පක්ෂයේ සම්බන්ධ කට්ටිය ඉන්නවනම් සජබෙට සම්බන්ධ කට්ටිය ඉන්නවනම් මේ කියන සාක්ෂි ටිකත් බලලා ඒ කියන නම් තියන අය පොලිසියට බාර දෙන්න. එතකොට මේ ප්‍රශ්නේ ඉවරයිනේ. මේ බලෙන් කරටක් දැම්ම කිව්වා ඒ පුද්ගලයා. නෑ මේ മന്ത്രിවරයා තමයි යාගේ කරටක් දාගෙන ඉන්නේ. මේ තියන්නේ පින්තූරේ. බලෙන් අත දාන්නේ කොහොමද? මෙයාට අත දාලා තින්නේ. නිකන් පට්ටපල් බොරු කියන්න එපා. මේ පුද්ගලයා කිසි දවසක ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකෙක් වෙලා ඉඳලා නෑ. මම වගකීමෙන් කියනවා. මේ මිනිමරුවේ කොහොමද කියලා මගෙන් අහගන්න එපා. තමුන්නාසගේ ඉතිහාසය. ඒක දන්නවා අම්පාරේ ජනතාව. අද සුදල වෙන්න එපා. මෙතන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ තමන් නිර්දෝෂි වෙන්න. ගෙවල් ගිනි තියලා මරලා තවත් මොකද නිර්දෝෂිභාවය පෙන්වන්න හදන්නේ. මේකෙන්ම පැහැදිලි. තර්කානුකූලව පැහැදිලි මේ කරන චෝදනාව අභූත චෝදනාවක් කියලා. අපි තා පැහැදිලිව පොලිස් ප්‍රතිවරයාට දැනුම් දීලා තියෙනවා. සාකච්ඡාවක් දෙන්න අපේ කරුණු ඉදිරිපත් කරන්න.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීම ආරම්භ කර තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලය හා අරලියගහ මන්දිරයේ ඉදිරිපිට විරෝධතාවලට පහර දීමේ චෝදනා සම්බන්ධයෙන් ඉන්දික අනුරුද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ සැමියා වන කංචන ජයරත්න යන අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ඔහු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි බස් රථ රියදුරෙක්. පසුගිය 9 වෙනිදා සිදු කලහකාරී සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් 161 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් පුද්ගලයන් 90 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසුවේ. තවත් පුද්ගලයන් 80 දෙනෙකු අප මත මුදා හැර තිබෙනවා. මේ දක්වා එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1220ක්. පුද්ගලයන් 570 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අප මත මුදා හැර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 540ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසුවේ. තවදුරටත් මේ සම්බන්ධව පැමිණිලි ශ්‍රී ලංකා පොලිසිය විසින් වාර්තාගත කරමින් සිටිනවා. පුද්ගලයෙක් ඉන්නවා නම් පොලිස් ස්ථානයකට ගොස් පැමිණිල්ලක් කිරීමට නොහැකි. ඔහුට පුළුවන් ටෙල් IGP විද්‍යුත් තැපැල් ලිපිනයට පැමිණිලි ඉදිරිපත් කරන්න. ඒ වගේම මේ සම්බන්ධ විමර්ශන කටයුතු නොකඩවා දිවයිනේ පිහිටි සියලුම පොලිස් කොට්ටාශ මගින් කඩිනමින් සිදු කරමින් පවතිනවා. යුරෝපා රටවල වඳුරු උණ ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබෙනවා. කැනඩාව, ප්‍රංශය, ඉතාලිය, ස්වීඩනය, ස්පාඤ්ඤය යන රටවලින් මේ වන විට උණ රෝගී ආසාදන වූ පුද්ගලයන් හඳුනාගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ. කැනඩාවේ සැකසහිත රෝගීන් 13 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ස්පාඤ්ඤයෙන් හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 49ක්. ඇමරිකාවෙන් මේ වන විට වඳුරු උණ රෝගීන් 9 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එරටින් හඳුනාගත් පළමු ආසාදිතයා දින කිහිපයකට පෙර නයිජීරියාවේ සංචාරය කළ පුද්ගලයෙක්. මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ ග්‍රාමීය ප්‍රදේශවල බහුලව වඳුරු උණ රෝගීන් වාර්තා වී තිබෙනවා. වඳුරු උණ දුර්ලභ වෛරසයක්. මෙම රෝගය පැපල රෝගයට සමාන වන අතර වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ ශරීරයේ සම මතු පිට රතු පැහැති බුබුලු ඇතිවන බව ඇමරිකානු සෞඛ්‍යාංශ පෙන්වා දුන්නා. මෙය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා සෞඛ්‍යාංශ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ. හොඳම ආරක්ෂාව වීම තමයි සමාජ දුරස්ථභාවය. දැන් මේ කොවිඩ් රෝගයට කරනවා වගේ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යනවා නම් මුවගැසුම් දිගටම පැලඳගෙන සිටිනවා නම් විශේෂයෙන්ම ජනයා ඒකරාශී වෙන ස්ථානවලට එක්රැස් වීම මේ කොවිඩ් රෝගය වෙනුවෙන් කරන්නා වූ සියලු ක්‍රියාමාර්ග මේකටත් අදාළ වෙනවා. ඒ නිසා ඒ අනුව කටයුතු කිරීම තමයි මගේ හිතේ යම් මේකට එහෙම කියන තරම් මේ මොහොතේ ලොකු අවදානමක් නැති බව අවධාරණය කරන්න. මොකද මිනිස් ආවොත් අපිට බේරෙන්න සිතා සරල ක්‍රමවේදයකින් අපිට මේකෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. වඳුරු උණ රෝගී තත්ත්වයේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙලෙස පැහැදිලි කළා. උණක් එනවා, ඊට පස්සේ රෑෂ් එකක් එනවා, ඊට පස්සේ සමහර වෙලාවට කුද්දට ඉදිමෙනවා, පස්සේ ඉතින් එහාට සමහර සංකූලතාවලට ඔන්න පුළුවන්. අපි දන්නවනේ මේ අකුල හැදිච්ච අයටත් ඒ ආකාරයට සාමාන්‍යයෙන් උණක් සහ රෑෂ් එකක් එන්නේ. ඊට පස්සේ සමහර අයට උඟක් අමාරු වෙනවා, කලාතුරකින් මැරෙනවා. අනික් අයට සාමාන්‍යයෙන් ওই විදිහට මේක සනීප වෙලා යනවා. මේකත් සාමාන්‍යයෙන් සති දෙකක් මාසයක් වගේ කාලයක් තුල සම්පූර්ණයෙන්ම සනීප වෙන එකක් තමයි තියෙන්නේ. මේ රෝගේ ආසාදනය වෙච්ච සතෙක් අපි කිට්ටුවෙන් ආශ්‍රය කරොත් තමයි. නැතුව ආවට ගියාට නෙවෙයි. ඒ වගේම තවත් පුද්ගලයෙකුන් පුද්ගලයෙකුට බෝ වෙන්න තියෙන ඉඩකඩ තියෙනවා. විදේශ සියත International news on Theatre. රුසියාව යුක්‍රේනයේ ජනසංහාරයක් සිදු කරන බවට ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කී යලි ප්‍රකාශ කර තිබෙනවා. ඊට වගකිව යුතු සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු පැවසුවේ. රුසියාව යුක්‍රේනුවන් ඝාතනය කිරීමේ අරමුණින් මේ සිදු කරන බවටයි සෙලෙන්ස්කී චෝදනා කළේ. යුක්‍රේනයේ ඩොන්බාස් නගරය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. මයිරෝපෝල් නගරයේ වානේ කර්මාන්ත ශාලාවේ තවදුරටත් සිවිල් වැසියන් ඇතුළු පුද්ගලයන් පිරිසක් රැඳී සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවතක්. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වන කාලය තුළ පස්වරු 6:30 පසු විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. අනිද්දා සහ ලබන 29 වෙනිදා
ඉරිදා දිනයන්වලද විදුලිය කප්පාදුවක් සිදු නොකිරීමට තීරණය කර ඇති බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ. යලි සිරස්තල ජපානයෙන් බිලියන 5ක මානුෂීය ආධාර ගෑස් සිලින්ඩර 50,000ක් බෙදා හැරේ. හරින් සහ මනුෂ්‍යගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවයි. නාමල් CIDයට විදුලි කප්පාදු කාලසටහන නිකුත් වේ. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්තිමින් නිමයි. මම රුබිනි හේවගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. උණුසුම් ප්‍රවෘත්ති දැනගැනීම සඳහා අපගේ කෙටිපණිවුඩ සේවාව සක්‍රිය කිරීමට RG හිස්සනක් STVN ලෙස ටයිප් කර 77.3ට SMS කරන්න. සුබ රාත්‍රියක්.